වැඩි වෙලා ගන්න යන්නේ නැහැ. ෆෝමැලිටිස් වලට. ඔක්කොම පිළි අරන් ඉවරයි. ඔක්කොම වාඩි වෙලා අවශ්‍යයි. අපි ඉන්න තීරණාත්මක දවස් කීපය ගැන මම ඔයගලන්ට ඉස්සලා කියන්න ඕනේ. මේ මොහොත වෙනකොට අද දවසේ මම හිතන්නේ ඊයේ දවසත් ඇතුළත් වෙන්න ඇති. ආත්මික තලයේ ලොකු පරිවර්තනයක් සිදු වෙනවා. ආත්මික තලයේ ලොකු දෙයක් සිදු වෙනවා. මම ඒ ආත්මික තලයේ වෙන දේ කියන්නේ ඉස්සලා ස්වභාවික තලයේ සිදු වෙන දේ ඉස්සලා කියලා ඉන්නවා. මම හිතනවා ඒක හොඳයි. පළමුව ස්වභාවික දේ ඊළඟට ආත්මික දේ. දන්නවද ඒක? First the natural then the spiritual. ඉස්සලා එන්නේ ස්වභාවික දේ ඊට පස්සේ ආත්මික දේ. හැබැයි ක්‍රියාකාරීත්වය සිදු වෙනකොට ආත්මික තලයේ සිදු වෙන දේවල ප්‍රතිඵලය තමයි ස්වභාවික ලෝකෙ සිදු වෙන්නේ. හරි. පටලව ගන්න එපා. ඒ ගැන ඉච්චර හිතන්න එපා තේරුම් නැත්තා. ටියුබ් ලයිට් එක පත්තු වෙයි ටිකක් වෙලා යනකොට. වැදගත් දේ ස්වභාවික තලයේ සිදුවෙන කාරණා කීපයක් තියෙනවා. ඔයගොල්ලන්ව දැනුවත් කරන පිණිස මම ඒක ඉස්සලා කියන්න අවශ්‍යයි. ඔයගොල්ලෝ අපි ඔක්කොම දන්නවා රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම ගැන. මේ වෙනකොට බදාදා ඉඳලා අපි බදාදා තමයි ඒක මේ ඕනේ. අපි බ්‍රහස්පතින්දා වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක අපි බ්‍රහස්පතින්දා ෆිල්ම් කරේ රෙකෝඩ් කරේ. YouTube එකේ දාලා තිනවා. මම groups වලට ඔක්කොටම දැම්මා. බැලුවද? බැලුවයි පොඩ්ඩක් අත උස්සන්න මට අවශ්‍ය දැනගන්න. හොඳයි. YouTube එකේ මේ වෙනකොට 5000ට වැඩිය බලලා තියෙන එක දවසයි දාලා තාම. මම හිතනවා ඒක ගොඩක් අය බලයි කියලා මම යාඥා කරා ඒක ගොඩක් අය බලන්න කියලා. මොකද ඒක එච්චර වැදගත්. අපිට මේ අනිත් එක මම මේ වෙලාවේ මාපහව මතක් කරන්න YouTube එකේ hits ලක්ෂයක් වුණත් 7-5කට අපිට හම්බ වෙන්නේ නැහැ. මම කියන්නේ මොකද සමහර අපිට චෝදනා කරලා තිනවා අපි මේ YouTube එකේ දේශනා කරන්නේ සල්ලි හම්බ කරන්න කියලා. මගේ YouTube channel එකේ ලක්ෂ 10ක් hits ආවත් 7-5ක් මට එන්නේ නැහැ. ඒ හිතුව දන්නවද? ඒ YouTube channel එක ආරම්භ කරනකොට මම ආරම්භ කළේ non profit කියලා දාලා. non profit කියලා YouTube channel එකක් පටන් ගත්තොත් 7-5ක්වත් නැහැ. commercials දාන්න බෑ ඒගොල්ලන්ට. commercials දාන්න බෑ. මැද්දේ commercial දාන නිසා තමයි hits ගන්න වෙනකොට සල්ලි ගෙවන්නේ. YouTube එකෙන් සල්ලි ගෙවනවා. ගෙවන්නේ නැහැ ඒගොල්ලන්ට commercials දාන්න පුළුවන් නිසා. මගේ channel එකේ commercials දාන්න බෑ. ඇයි non profit නිසා. 7-5ක් මට එන්නේ නැහැ. ඒ නිසා මේ YouTube එකේ කතා කරන්නේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. මොකද සමහර අය හිතාගෙන ඉන්නවා එහෙම. චෝදනාවක් මට ඇවිල්ලා තියෙන නිසා මම මේක මතක් කරේ. මම බලන්න කියලා කියන්නේ මිනිස්සුන්ව දැනුවත් කරන. අපි channel එක පාවිච්චි කරන්නේ දැනුවත් කිරීමට විතරයි සල්ලි හම්බ කරන්න නෙමෙයි. හරි? ඒ වීඩියෝ එක අපි කරපු දේ, කියපු දේ ඒක කරේ බ්‍රහස්පතින්දා. ඒකේ අපි පෙන්නුවා කොහොමද පුටින්ගේ මේ ක්‍රියාවලිය, යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ ක්‍රියාවලිය ඊශ්‍රායල දිහාවට හැරෙන්න කියලා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද පුටින් යුක්‍රේනය ආක්‍රමණය කරන්න ප්‍රධාන හේතුවක් තමයි ඒ යුක්‍රේනයේ නායකත්වය වෙනස් කරන්න. එයා ඉල්ලන්නේ එක දෙයයි. අපිට මේ යුද්ධය ඕනේ නැහැ. අපිට මේක අල්ලගෙන ඉන්න ඕනේ නැහැ. අපිට ඕනේ එකයි නායකයා වෙනස් කරන්න. ඇයි දන්නවද හේතුව? ඒ නායකයා යුදෙව්වෙක්. යුක්‍රේනයේ ජනාධිපති යුදෙව්වෙක්. ඒ නිසා පුටින්ට ඕනේ යුදෙව්ව වෙලවන්න. හරි. ඒකයි හේතුව. ඒකයි යුද්ධය. වෙන හේතුවක් නෙමෙයි. ඒ නිසා පුටින් යුක්‍රේනය ආක්‍රමණය කරන්න පාවිච්චි කරන්නේ රුසියාවෙම කොටසක් වන චෙච්නියා කියන පළාතේ ඉන්න සොල්දාදුවෝ චෙච්නියා වල ඉන්නේ මුස්ලිම් අය. මුස්ලිම් හමුදාවක් තමයි මේ වෙනකොට යුක්‍රේනය ආක්‍රමණය කරන්නේ. ඇයි හේතුව? යුදෙව් නායකයා වෙලවන්න පුටින් පාවිච්චි කරන මුස්ලිම් අය. මම ඊයේ පෙන්වන ෆොටෝස් වගේ ඔයගොල්ලෝ බලන්න ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ හැමතැනම තියෙනවා. ඒගොල්ලෝ මුස්ලිම් විදිහට යාඥා කරලා එහෙම කළා තමයි ගහන්න යන්නේ ඉස්රායල් මේ යුදෙව් අයට. sorry යුක්‍රේනයට. එතකොට පුටින් මේ වෙනකොට මේ යුද්ධය මුස්ලිම් යුදෙව් යුද්ධයක් කළා ඉවරයි. හරි.
අපි කිව්වා බ්‍රහස්පතින්දා ෆිල්ම් කරන වෙලාවේ වීඩියෝ එකේ මම කියනවා කොහොමද පුටින් මේක හරවන්න යන්නේ ඊශ්‍රායලයට කියලා. බලන්නවද අද උදේ මට ඊමේල් එකක් එවුවා මනෝජ්. ඊයේ දවස් පෙරේද දවස් ඇතුළත ලොකු දේවල් ටිකක් සිදු වෙලා තිබුණා. අරක දාන අර රුසියානු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජිතය ඔයගොල්ලෝ දැකලා ඉතින් තට්ටේ සම්පූර්ණ තට්ටේ තියෙන මිනිස්සු. UN එකේ සාමාන්‍ය කමන්නේ ඔයගොල්ලෝ යාඥා කරන පිණිස ඔයගොල්ලෝ පැය 24ම යාඥාවෙන් සිටින පිණිස නිදා ගන්න එකයි කන බොන එකයි හැර අනිත් සියලුම වෙලාවේ යාඥාවල ඉන්න නිසා ටීවී බලන්න එපා. කමන්නේ නැහැ. මොකද අනිත් හැම වෙලාවෙම ඔයගොල්ලෝ යාඥාවට කැප වෙලා ඉන්න අය බව මම දන්නවා. ඔයගොල්ලෝ කන්න විතරයි සාමාන්‍යයෙන් නැගිටින්නේ නිදා ගන්න විතරයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අනිත් හැම පැයෙම හැම විනාඩි 5ම ඔයගොල්ලෝ යාඥාවෙන් ඉන්න කණ්ඩායමක් නිසා ටීවී බලන්න එපා. අනිත් ඒවා මුකුත් බලන්නෙත් නැහැ ඔයගොල්ලෝ ඒක නිසා. කමන්නේ නැහැ. නොබලන අයට මම කියන්නම් මේ දාන්න ස්ලයිඩ් එක. මේ තියෙන්නේ Russian mission at UN. UN එකේ තියෙන රුසියානු කණ්ඩායම මිෂන් එක. ඒගොල්ලෝ පණිවිඩයක් නැත්නම් මෙසේජ් එකක් දාලා තිනවා. ඒ මොකද දන්නවද? We are concerned over Tel Aviv's announced plans for expanding settlement activity in the occupied Golan Heights. පරිවර්තනය මේකයි. අපි ඊටාම උනන්දුවෙන් නැත්නම් අපි ගොඩාක් ඒ ගැන උනන්දු වෙනවා. මොකද්ද? ටෙල් අවීව් නැත්නම් ඊශ්‍රායලය ගෝලාන් කඳුවැටියේ නිවාස සෑදීම ගැන අපි කනස්සල්ලෙන් වගේ නැත්නම් අපි කන්සර්න් ඒක ඒ ගැන ගොඩක් උනන්දු වෙනවා. හේතුව which contradicts the provision of 1949 Geneva Convention. ඒ කියන්නේ 1949 ඊශ්‍රායලය සාපිත වෙච්ච වෙලාවේ වටේ තියෙන රටවල් ඔක්කොම ඊශ්‍රායල විරුද්ධව යුද්ධ කරා. මේ 1948 මැයි මාසේ 14 වෙනිදා ඊශ්‍රායලය බිහි වුණා. ඒක දන්නවනේ. දේශයක් හැටියට පිළිගත් එක්සත් ජාතීන් සංවිධානය. පිළිගත්ත ගමන් මොකද කරේ? දෙසැම්බර් මාසේ වෙනකොට වටේ තිබිච්ච රටවල් ඔක්කොම ලෙබනන්, සිරියාව, ඊජිප්තුව, ජෝර්දානය සහ ඉරාකය මේ රටවල් ඔක්කොම සිරියාව මේ ඔක්කොම රටවල් ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න ගත්තා. ආමි එකක්වත් නැහැ ඊශ්‍රායලයට. කැති පොළු අරගෙන ගැහණු අයත් තමයි යුද්ධ කරේ. සටන් කරලා අල්ලගත්ත රටවල්. ඒ ගහපු අයගේ භූමිය අල්ලගත්තා ඊශ්‍රායලය. අල්ලගත්තාම දැන් ගහපු අය කියන්න ගත්තා එක්සත් ජාතික සංවිධානයට ගිහිලා අනේ මේගොල්ලන්ට ගහන්න එපා කියන්න කියලා. ඒක තේරුණා ඒක උඩින් ගියා. කමන්නේ. 1949 ජිනීවා වලට කට්ටියක් රැස් වෙලා ගිවිසුමක් අත්සන් කරගත්තා. දැන් තියෙන දේශ සීමා තමයි දේශ සීමා කියලා පිළිගත්තා. ඒක තමයි ජිනීවා කන්වෙන්ෂන් කියලා කියන්නේ 1949. ඊට පස්සේ ඊළඟට කියනවා Russia does not recognize Israel's sovereignty over Golan Heights that are part of Syria. සිරියාවේ කොටසක් වන ගෝලාන් කඳුවැටියට ඊශ්‍රායලයට කොහෙත්ම අයිතියක් නැති බව අපි ප්‍රකාශ කරනවා. නැත්නම් රුසියාව පිළිගන්නේ නැහැ ඒක ඊශ්‍රායලට අයිති කියලා. දැන් අපි ඊශ්‍රායල් ගිය වෙලාවේ ගෝලාන් වලට ගියා මම. ගෝලාන් වල හිටගත්තාම ගෝලාන් කඳුවැටියේ මෙහෙම උතුරු පැත්ත බලාගෙන හිටගත්තා. උතුරෙන් පේනවා ලෙබනනේ. අපි ඉන්න වෙලාවේ මිසයිල් එකක් ගැහුවා ලෙබනන් වලට. ඉන්න වෙලාවේ මම ඒක ෆිල්ම් කරලා තිබුණා. ඒ ෆිල්ම් හොයාගන්න දෙයක් නැහැ. තිබුණා. දකුණු පැත්තේ තියෙන සිරියාව පොඩ්ඩක් මේ පැත්තට හරවම ජෝර්දානය පේනවා. හරි. මේ පැත්තේ ඊශ්‍රායලය. ගලිල මුහුද. හරි. දැන් වැදගත්කම මේකේ මොකක්ද දන්නවද? මේ රුසියාව කියනවා UN එක එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා රුසියාව පිළිගන්නේ නැහැ ගෝලාන් අයිති ඊශ්‍රායලයට බව. ඒක සිරියාවේ කොටසක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි එතන ඉන්නේ ඊශ්‍රායල් හමුදාව. වැදගත්කම මෙන්න මේකයි. මම කිව්වා අර වීඩියෝ එකේ. මම වීඩියෝ එක කතා කරනකොට කිව්වා පුටින් පාවිච්චි කරන්න යන උපක්‍රමය මොකක්ද කියලා. මොකද උපක්‍රමය? ඔහු කියන්නේ යනවා ඊශ්‍රායලය ඇතුලේ තියෙන සමහර ස්ථාන ඒක පලස්තීනයට අයිති අය කොටස් කියලා රුසියාව පිළිගන්ට යනවා. ඒ නිසා ඒක මුදව ගන්න පිණිස හමුදාවක් යනවා. මම කිව්වා වීඩියෝ එකේ. බ්‍රාසිල් ෆිල්ම් කරපු එකේ. දැන් මේකේ කියනවා ගෝලාන් කඳුවැටිය අයිති සිරියාවට. හැබැයි ඊශ්‍රායලය දැන් ඒකේ ගෙවල් හදනවා. ඊශ්‍රායලයේ ගෙවල් හදනවා.
ඔයගොල්ලෝ දන්නවද වැඩ? අවුරුදු 14ක් තිස්සේ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ ආනුභාවයෙන් එසිකියල්ට දුන්න අනාවැකිය. අවුරුදු 14ක් තිස්සේ දෙවියන් වහන්සේ කියපු විදිහට මම අර්ථකථනය කළා. ඒ කාලේ මිනිස්සු මට hina වුණා. හැබැයි ඒ කියපු දේවල් දැන් ඉෂ්ට වෙන්න යනවා. දැන් ඒවා ඉෂ්ට වෙනවා. හරි. මාගොග් දේශය කියලා කියන්නේ රුසියාව කියලා මං කිව්වා. හරි. ඒකට මං මොනවාද සාක්ෂි පෙන්නවා. ඒ එසිකියල් 38 තියෙන දේවල් නැත්නම් එසිකියල් 38 තියෙන ඒ රටවල් වල නම් ඔක්කොම නෝවාගේ මුණුපුරන්ගේ නම්. නෝවාගේ මුණුපුරන්ගේ නම්. ඒ වලින් තමයි මේ නම් කරලා තියෙන්නේ භූමිය ඔක්කොම. මාගොග් කියන්නේ නෝවාගේ මුණුපුරේ. ටුබාල් රොෂ් මෙෂෙක් කියන්නේ නෝවාගේ මුණුපුර. ගෝමර් කියන්නේ නෝවාගේ මුණුපුරේ. ඒගොල්ලෝ ඒ කාලේ ගිහිල්ලා පදිංචි වෙච්ච ස්ථාන තමයි ඒවා. නෝවාගේ ජලගැල්මෙන් පස්සේ කාලෙකදී නම් ගොඩක් වෙනස් වුණා. දෙවියන් වහන්සේ අනාවැකිය දෙන්නේ නෝවාගේ ජලගැල්මෙන් පස්සේ ඉඳලා. ඒ කියන්නේ උන්වහන්සේට අවශ්‍ය වුණේ කොහෙත්ම වරද්ද ගන්නවට. මේ රට කියන්නේ මේකයි, මේ රට කියන්නේ මේකයි කියලා වරද්ද ගන්නවට කැමති වුණේ නැහැ. ඒ නිසා පැහැදිලි ලෙස දුන්න නම් ටික. හරි. මාගොග් කියන්නේ මුළු රුසියාව තියෙන උතුරු සෝවියට් දේශයට අයිති වුණු සමහර රටවල් අර යුරෝපේ රටවල් අර සෝවියට් දේශයට අයිති රටවල් ටික තමයි මාගොග් දේශය කියලා කියන්නේ. මාගොග් දේශය හැදිලා තියෙන්නේ රොෂ් මෙෂෙක් ටුබාල් කියන නම් වලින්. දේශ සීමා වෙනස්. අවුරුදු ගාණක් තිස්සේ වදනද පුටින් බලයට ආවේ 2000 වසරේ ජනවාරි 1 වෙනිදා. 1999 දෙසැම්බර් 31 වෙනිදා රෑ එවකට රුසියානු ජනාධිපතිව සිටි බොරිස් යෙල්සින් එකපාරට අතුරුදහන් වුණා. අතුරුදහන් වුණා කියන්නේ නිකන් අයින් වුණා. මේ මිනිස්සු බලයට ආවා. හරි වැදගත්. 2000 වසර පටන් ගන්නකොටම 1 වෙනිදා. එදා ඉඳලා මෙයා ක්‍රියාත්මක වුණා. මාගොග් දේශය එකතු කරන්න. මාගොග් දේශය වෙනකොට සමහර රටවල් බටහිර රටවල් වලින් අල්ලගෙන හිටියේ. 1991 සෝවියට් දේශය කෑලි වලට වෙන් වෙලා ගියාට පස්සේ ඒ වෙන් වෙච්ච රටවල් ඩෙමොක්‍රසිස් වුණා නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කර රටවල් වෙලා ඡන්දෙන් නායකයන් තෝරගෙන බටහිරට සම්බන්ධ වෙච්ච රටවල් වෙලා තිබුණා මාගොග් දේශයේ රටවල් ගොඩක්. ජෝර්ජියාව එකක්, බෙලරුස් ගොඩක් රටවල්, යුක්‍රේන විශේෂයෙන්. මෙයා උත්සාහ කරා එයාගේ මිනිස්සුන්ව පත් කරගන්න හැම රටකම බෙලරුස් වල යට කරගන්න පුළුවන් වුණා. ජෝර්ජියා වලට ප්‍රශ්නයක් ඇති කළා ජෝර්ජියා අල්ලගත්තා. ජෝර්ජියා වලට දැම්ම යාගේ කෙනෙක්. කවුරුත් මුකුත් කිව්වේ නැහැ. 2014 ක්‍රිමියා කියන පළාත ආක්‍රමණය කරා වෙනම දූපතක් එක. කවුරුත් මුකුත් කිව්වේ නැහැ. ඔබාමා නිකන් පොඩ්ඩක් පොඩි සද්දයක් දැම්ම එච්චරයි. දැන් මාගොග් දේශයේ ඉතුරු වෙලා තියෙන එකම රට එයාට අයිති නැති යුක්‍රේනය. ඒක අල්ලගන්න තමයි මේ යන්නේ. හරි. එයා පාවිච්චි කරපු උපක්‍රමයම තමයි මම අර වීඩියෝ එකේ කියපු විදිහට ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න පටන් ගන්න. නැත්නම් පාවිච්චි කරන්න යන්නේ. හැබැයි ඊට වඩා විශාල ව්‍යාප්ත විදිහට රටවල් කීපයක් එකතු කරගෙන. මම ඔයගලන්ට කියන්නම්. මේ ඔක්කොම දේවල් මම කියන හේතුවක් තියෙනවා. අවුරුදු 14ක් තිස්සේ දෙවියන් වහන්සේ අපි තුලින් කතා කරපු දේ ඉෂ්ට වෙන්න, සම්පූර්ණ වෙන්න අත ළඟයි. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? යේසුස් වහන්සේ එන්න ළඟයි. ළඟයි කියන්නේ ළඟයි. අත ළඟ. යේසුස් වහන්සේ එන්න කලින් මහා අස්වැන්නක් උන්වහන්සේ නෙලා ගන්න යනවා.
මා විශාලස් වෙන්නක්. රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය එන්නේය. ඒ සාක්ෂියක් ලෙස ප්‍රකාශ කරන්නන් සාක්ෂිකාරයෝ ඉන්න ඕනේ. රාජ්‍යයේ සුභාරංචිය. රාජ්‍ය තියෙන්නේ කොහෙද? දෙවියන් වහන්සේගේ රාජ්‍ය තියෙන්නේ කොහෙද? මන් තුල, ඔයා තුල, අපි තුල. ඒතර සාක්ෂිකාරයෙක් වෙනවා නම් එයා තුල මොකක්ද තියෙන්න ඕනේ? දේව රාජ්‍ය. මා තුල දේව රාජ්‍ය තියෙනවා නම් මම දේව රාජ්‍ය සාක්ෂිකාරයෙක්. රාජ්‍යයේ සුභාරංචිය ගෙනියන්න නම් ගෙනියන්න පුළුවන් රාජ්‍ය තියෙන කෙනෙකුට මිසක් රාජ්‍ය ගැන අහලා තියෙන, රාජ්‍ය ගැන අධ්‍යයනය කරන, රාජ්‍ය ගැන දේශනා කරන අය තුල නෙමෙයි. එක්කෙනෙක් නෙමෙයි. සාක්ෂිකාරයා කියන්නේ සාක්ෂියක් වෙන කෙනෙක්. එහෙනම් ඔයා මන් තුල දේව රාජ්‍ය ස්ථාපිත වෙන ගමනේ ජර්නි එකේ ඔයා මං ඉන්නවා නම් ඔයා දේව රාජ්‍ය සාක්ෂිකාරයෙක්. රාජ්‍ය සුභාරංචියට සාක්ෂිකාරයෙක්. අන්න ඒක තමයි ක්‍රියාවලිය. මෙච්චර කල් සිද්ධ කරපු ක්‍රියාවලිය ආගමක් නෙමෙයි. ඔයා දන්නවද? අපි ක්‍රිස්තියානි අය ආගමකට පුරුදු වෙලා හිටියා මෙච්චරක. මොකද්ද? ඇවිල්ලා හැමදාම ඉරිදට හරි සෙනසුරාදා කවදා හරි රැස් වෙන දවස මැද පෙරදිග නම් සිකුරාදාට රැස් වෙලා මොකද කරන්නේ? ආව ගමන් ආරම්භක යාඥාව. ඊට පස්සේ praise and worship ඒකෙත් තියෙනවා fast songs 3යි slow songs 2යි. මැද හිතුනොත් repentance 1යි. worship එක. worship එකට drum set එක ඕනෙමයි. කීබෝඩ් එකයි ගිටාර් එකයි ඕනේ. සමහරවිට ගිටාර් ගහන්නේ දන ගහලා ගිටාර් ගහනවා. සමහර වෙලාවට ආකර්ෂණය කරගන්න ඩිස්කෝ ලයිට් දානවා. ඒක නිසා සෙනඟ ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා කතා කරන කෙනාගේ කටහඬ පොඩ්ඩක් ගැඹුරු වෙන්න ඕනේ. කරපන්න. එතකොට තමයි බලය තියෙන්නේ. මම කියනවට බලන්න එපා. නිකන් බලන්න YouTube එකේ තියෙනවානේ බලන්නකෝ. දැන් එහෙම කර ආවනේ. ඒක නෙමෙයිනේ දෙවියන් වහන්සේගේ සැලැස්ම. යේසුස් වහන්සේ ආවේ උන්වහන්සේගේ ස්වභාවය අරගෙන උන්වහන්සේගේ රාජ්‍ය සංකල්පය විතරක් නෙමෙයි රාජ්‍ය ස්වභාවය දරන සෙනගක්ව බිහි කරලා ඒ සෙනගව අන්ධකාරයේ ඉන්න සෙනග අතරට යවන්න. ඇයි? අන්ධකාරයේ ඉන්න අයට ආලෝකයක් වන පිණිස. හැබැයි උන්වහන්සේ දන්නවා ඒ සාක්ෂිකාරයෝ ටික දෙනෙක් තමයි බිහි වෙන්නේ. මොකද ගොඩක් අය කැමති නෑ තම කමට මැරෙන්න. ඒගොල්ලන්ට ඕනේ හැමදාම කාට හරි කියලා යාඥා කරගන්න. ඒකනේ ගෲප් හදාගෙන තියෙන්නේ. ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරගෙන ඒගොල්ලන් තුල යේසුස් වහන්සේගේ ස්වභාවය ඇති කරගෙන යාඥා කරනකොට බලය තියනවා. දන්නවද ඒක? දෙන්නයි ඕනේ. මැරිච්ච කෙනෙක් නැගිටවන්න දෙන්නයි ඕනේ. හොඳයි මං කියන්න. යොහාන් පේතරුස් යනවා දේව මාලිගාවේ තැනකට. යනකොට මොකදනේ ගේට්ටුව ළඟ ඉන්නවා කොරෙක්. මොකද කරේ? බැලුවා. යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිටින්න. රත්තරන් රිදී මය ගාව නැහැ. නැගිටින්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. එච්චරයි. ඇයි ඒක සිද්ධ වුණේ? ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙලා තිබුණා. ඒගොල්ලන් තුල දේව රාජ්‍ය තිබුණා. අද මිනිස්සුන්ට අද ක්‍රිස්තියානියට ඒක ඕනේ නැහැ. නෑ මට ඕනේ මගේ මේ ජීවිතේම ජීවත් වෙලා මගේ දේ කරගන්න. ඒ නිසා හැමදාම අර ළඟට දුවනවා, මෙයා ළඟට දුවනවා, අර ළඟට දුවනවා, මෙයා ළඟට දුවනවා. නෑ. එහෙම දුවන්න එපා. ඔයා ශුද්ධාත්මයන් වහන්සේට ලැජ්ජා කරනවා. එහෙම දුවනවා නම්. මොකද ඔයා තුල ඉන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. දේව රාජ්‍ය කියන්නේ ඒකයි. උන්වහන්සේ සෙනගක්ව සූදානම් කළා මේ කාලයට
ඔය දන්නවද මම මේක දැක්කහම අද උදේ මාව උතුරා ගියා ප්‍රීතියෙන්. මම එක්සයිට් වුණා කියන්නේ මට දරා ගන්න බැරි වුණා. ඇයි දන්නවද? මම දන්නවා මේක වෙනකොට යුද්ධ එනවා කියලා. ආක්‍රමණ එනවා කියලා. මම ප්‍රීතියෙන් ගියේ යුද්ධ නිසා නෙමෙයි. මම ප්‍රීතියෙන් ගියේ යුද්ධ කාලේ ඉවර වෙච්ච ගමන් දෙවියන් වහන්සේ ලෝකේ හොලවනවා. ඒකත් එක්ක රාජ්‍ය සුභාරංචි යනවා. ඒකත් එක්ක රච්චක සිදු වෙනවා. ඒකත් එක්ක මං යනවා උන්වහන්සේ ළඟට. මට ඒකටයි සතුටු හිතුනේ. ඒක ගැන මට ප්‍රීතිමත් වුණා. මට ටක් ගාලා යනවා එතනට. හැබැයි අමතක කරන්න එපා. ඊට ඉස්සෙල්ලා කාලේ තියෙනවා. ඊට ඉස්සෙල්ලා දේවල් තියෙනවා අපිට කරන්න. හරි. ඊට ඉස්සෙල්ලා දේවල් තියෙනවා කරන්න. මම ඔයගලන්ට කියන්නම් දෙයක්. මෙච්චර කාල ඕගොල්ලෝ මම අපි සියලු දෙනා යේසුස් වහන්සේව ආත්මයෙන් දැක්කා. ලෑස්ති වෙන්න. යේසුස් වහන්සේව ඇස් දෙකෙන් දකින්න. ඇස් දෙකෙන් දකින්න. ලෑස්ති වෙන්න. ළඟයි. ඒ නිසා ප්‍රීති වෙන්න. මේ දේවල් සිදු වෙන්න ඕනේ. මේ දේවල් පුදුම වෙන දේවල් නෙමෙයි. මේ දේවල් සිදු වෙන්න ඕන දේවල්. සිදු වෙන්න ඕනේ මේ දේවල්. මං කියවා ආත්මික තලයේ ලොකු වෙනසක් සිදු වෙනවා. අපි වෙනස මොන වගේද කියලා තේරුම් ගන්න බයිබලේ කියවලා අපි යන් ඉතුරු කොටසට. දානියෙල් පොතේ 10 12. දානියෙල් 10 12. දානියෙල් 10 12. ඔහු මට කතා කොට දානියෙල් බය නොවන්න මක් නිසාද නුඹ තේරුම් ගන්ටත් නුඹේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි යටත් වෙන්ටත් නුඹේ සිත යොමු කරගත් පළවෙනිදා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි. මේ කතා කරන්නේ ගාබ්‍රියෙල් දේව දූතයා. දවස් 21ක් දානියෙල් යාඥා කරනවා. දානියෙල් දවස් 21ක නිරාහාර කාලයකට ගියේ නැහැ. මේක මම ආපහු කියන්න. හොඳට අහගන්න. දානියෙල් දවස් 21ක නිරාහාර කාලයකට ගියේ නැහැ. දානියෙල් නිරාහාරව යාඥා කරන්න ගත්තා. ජෙරමියා පොතේ ලියලා තියෙන අනාවැකිය ඉෂ්ට වෙන කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ අපිට ඒ අනාවැකිය ඉෂ්ට කරන්න කියලා යාඥා කරන්න ගත්තා නිරාහාරව. උත්තරේ එනකම් දවස් 21කට පස්සේ තමයි ගාබ්‍රියෙල් එන්නේ. නැතු ප්ලෑන් කරේ නැහැ. මේකේ කියනවා ගාබ්‍රියෙල් දානියෙල් ළඟට ඇවිල්ලා දානියෙල් නුඹ යටත් වෙන්නත් නුඹේ සිත යටත් වෙන්න නුඹේ සිත යොමු කරගත් දවසේ සහ තේරුම් ගන්න. ඒ කියන්නේ ජෙරමියා පොත කියවලා තේරුම් ගත්තා යටත් වෙලා යාඥා කරා. හරිද? ඒ කියන්නේ අපි යාඥා කරන්න ඉස්සල්ලා මේ අනාවැකි තේරුම් ගන්න ඕනේ. මම අපව කියන්නද? ජෙරමියා පොත ලිව්වේ දානියෙල්ට ඉස්සල්ලා. දානියෙල් කියුවා ජෙරමියා පොත. ජෙරමියා පොතේ කියනවා අවුරුදු 70කට පස්සේ ඊශ්‍රායල් සෙනඟ වහල්කමින් මුදලා යනවා කියලා. දානියෙල් බැලුවා ගණන් හදලා අවුරුදු 70 හරි. දානියෙල් යාඥා කරා. බයිබලේ අපිට කියලා තියෙනවා අනාවැකි. අනාවැකි ඉල්ල තින්නේ ඒ කාලේ එනකොට ඒ උදෙසා යාඥා කරන්න. දැන් ඕගොල්ලෝ යාඥා කරන්නේ මොකක්ද දන්නවද? ස්වාමීනි ඔබ වහන්සේගේ කැමැත්ත සැලැස්ම ඊශ්‍රායලයේ උදෙසා යුක්‍රේනයේ උදෙසා ඉෂ්ට වෙන්න. අරයව බේරගන්න, මෙයාව බේරගන්න, අනේ යුද්ධ නවත්තන්න, අපිට සාමකාමී වෙන්න දෙන්න. ඒකට නෙමෙයි. හරි? දානියෙල් යාඥා කරා ඒකට. ගාබ්‍රියෙල් ඇවිල්ලා කියනවා දානියෙල් පළවෙනි දවසේම වගේ යාඥාව ඇහුවා. පළවෙනි දවසේම මම ආවා. හැබැයි ඊළඟ පදේ පර්සියා රාජ්‍යයේ අධිපතියා 21 දවසක් මට විරුද්ධව සිටියේය. පර්සියා රාජ්‍යයේ අධිපතියා මතක තියාගන්න මේ වචනේ. අධිපතියා. හරි වැදගත්. අධිපතියා කියන වචනය මතක තියාගන්න හොඳට.
21 දවසක් මට එන්න දුන්නේ නැහැ. අධිපතිය කියන්නේ මිනිස්සෙක් නෙමෙයි, ස්පිරිට් එකක්, ප්‍රින්සිපැලිටි ස්පිරිට් එකක්, පරාක්‍රමධාරී අධිපති බලයක්. පර්සියාවට අධිපතිකම් කරන යක්ෂ ආත්මය මට එන්න දුන්නේ නැහැ. දවස් 21ක්. ඊට පස්සේ මොකද කරේ? ප්‍රධාන අධිපතීන්ගෙන් කෙනෙක් වන මිකායල් තෙමේ මට උපකාරයට ආවා. මයිකල් උපකාරයට ආවා ගාබ්‍රියල්ගේ. මයිකල් ඇවිල්ලා මේ ප්‍රින්සිපැලිටි එකත් එක්ක නැත්නම් මේ යක්ෂ ආත්මයත් එක්ක ෆයිට් කරන අතරතුර ගාබ්‍රියල් ආව දානියෙල් ගාවට. මට පෙන්වන්නේ මොකක්ද දන්නවද? මෙතන කතා කරනවා පර්සියාවේ අධිපතියා කියලා. ඒ වෙලාවේ දානියෙල් ජීවත් වුණු ප්‍රදේශය පාලනය කරේ පර්සියානු අධිපතිය නැත්නම් රජ කෙනෙක්. පර්සියානු ජාතික රජ කෙනෙක්. ඒතර පර්සියානු ජාතික නැත්නම් පර්සියානු අධිරාජ්‍ය තියෙනකොට තමයි මේ ගාබ්‍රියල් එන්නේ. ඒතර පර්සියානු රාජ්‍යයක් පොළවේ තියනකොට පර්සියානු අධිපතිය ප්‍රින්සිපැලිටි යක්ෂ ආත්මය තමයි ඒ ආකාශය පාලනය කරන්නේ. හරිද? මේ ඔක්කොම කියලා ඉවර වෙලා පොඩ්ඩක් මම කියන්නම් මොන කොටසද කියලා. දාහතර කියවන්න. පොඩ්ඩක් ග්‍රීසි අධිරාජ්‍යය එනවා කියලා තියෙනවා. විස්සනේ 20 කියවන්න. 20 වෙනි පදේ. එවිට ඔහු මම නුඹ ළඟට කුමකට ආයෙම් දැයි දන්නේහිද? මම දැන් පර්සියාවේ අධිපතියා සමග යුද්ධ කරන්නට හැරියන්නෙමි. මා පිටත්ව ගිය කල ග්‍රීසියේ අධිපතියා එන්නේය. පර්සියානු අධිරාජ්‍යයට පස්සේ ඒ පළාත අල්ලගත්තේ ග්‍රීසිය. ඇලෙක්සැන්ඩර් රජුරු. හැබැයි ග්‍රීසියේ අධිපතියා එනවා. ඒතර ග්‍රීසියේ පාලනයක් පොළවේ තියෙනකොට අධිපතිකම් කරන්නේ ග්‍රීසියේ ස්පිරිට් එක. පැහැදිලි? ඒක තමයි ආත්මික රහස මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ. හරි? දැන් යන් එසේකියල් 38ට. එසේකියල් 38 එක. එසේකියල් 38 එක. ස්වාමින් වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියුණුවේ. මනුෂ්‍ය පුත්‍රය, රොෂීද මෙෂෙක්හීද තුබල්හීද අධිපතියා වන මාගෝග් දේශයේ ගොග්ට විරුද්ධව නුඹේ මුහුණ හරවාගෙන ඔහුට විරුද්ධව අනාගත වාක්‍ය කියමින්. චුට්ටක් එන්න. මනුෂ්‍ය පුත්‍රය, රොෂීද මෙෂෙක්හීද තුබල්හීද කවුද? කවුද? අධිපතියා. අධිපතියා. प्रिंस अधिपतिया रोशिद मेशेकिद तुबलहिद अधिपतिया वन मागोग देशे अधिपतिया वन गोग දානියෙල් හම්බ වෙන්න ආපු ගාබ්‍රියල් පර්සියාවේ අධිපතියාගේ නම කිව්වේ නැහැ. මෙතන කතා කරලා කියනවා මාගොග් දේශයේ අධිපතියාගේ නම මොකක්ද කියලා. ගොග්. ගොග් කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. ගොග් කියන්නේ ස්පිරිට් එකක්. ගොග් කියන්නේ ස්පිරිට් එකක්. ප්‍රින්සිපැලිටි ස්පිරිට් එකක්. අන්න එයාට විරුද්ධව නුඹගේ මුහුණ හරවාගෙන ඔහුට විරුද්ධව අනාගත වාක්‍ය කියන්න. ඒ අනාගත වාක්‍ය ඔයගොල්ලෝ කියවලා තියෙනවා. මට ඕනේ ඔක්කොම කියවන්න වෙලාව ඉතුරු කරගන්න ඕනේ මට. වැදගත් කාරණා කීපයක් තියෙනවා. මාගොග් දේශයේ අධිපතියා මේ වෙනකොට අධිපතිකම් කරන්න පටන් අරන් තිනවා මාගොග් දේශයට ඉහළින්.
ගොග් කියන ස්පිරිට් එක මේ වෙනකොට බලයට පත් වෙලා තියෙනවා ආත්මික තලයේ. මම කිව්වා ආත්මික තලයේ ලොකු shift එකක් සිද්ධ වෙනවා. මෙච්චර කල් තිබිච්ච ස්පිරිට් එක නෙමෙයි. මෙච්චර කල් තිබිච්ච ආත්මය නෙමෙයි. මෙච්චර කල් තිබිච්ච ප්‍රින්සිපැලිටි ස්පිරිට් එක නෙමෙයි ඒ ප්‍රදේශවලට ඉහළින් ක්‍රියා කරන්නේ. ගොග් කියන ස්පිරිට් එක. ගොග් කියන ස්පිරිට් එක දැනගන්න ඕනේ නම් ඔයා කියවන්න උප්පත්ති 6. ගෙදර ගිහලා. උප්පත්ති 6. නෝවාගේ ජල ගැල්මට කලින් තිබුණු ස්පිරිට් එක තමයි දැන් මාගොග් දේශයට ඉහළින් අධිපතිකම් කරන්නේ. යේසුස් වහන්සේ කිව්වා මං එනකොට නෝවාගේ කාලය වගේ කියලා. නෝවාගේ කාලේ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. සමලිංගිකත්වය අරවා මේවා ඔක්කොම සිද්ධ වෙනවා. හැබැයි මේකත් සිද්ධ වෙනවා. ආත්මික තලයේ බලවත් වෙලා තියෙන්නේ ගොග්. ඔයා දන්නවද? ඇමරිකාව, යුරෝපය, ආසියාව මොන පළාත ගත්තත් ගොග්ට විරුද්ධව කට හොල්ලන්නේ. බොරුවට කෑ ගහනවා. ඇමරිකාවේ ජනාධිපති නිකන් කෑ ගහනවා. යුරෝපා සංගමයේ අය බොරුවට කෑ ගහනවා. කිසි දෙයක් කරන්නේ නැහැ රුසියාවට විරුද්ධව. මොකදද කරන්නේ? රුසියාවට විරුද්ධව සම්බාධක දානවා කියලා පුටින්ගේ account එක cancel කළා. බැංකුවල ඉන්න අය දන්නවා. රුසියාව කියන්නේ මහ විශාල රටක්. පුටින්ගේ account එක මොකද්ද? ඔගොල්ලෝ දන්නවද දේශපාලකයෝ මොන රටේ හරි දේශපාලකයෝ ඒගොල්ලන්ගේ වස්තුව ඩිපොසිට් කරන්නේ ඒගොල්ලන්ගේ නමින් නෙමෙයි. උන් එච්චරම හොඳ නෑ. මේගොල්ලෝ ඉතින් එයාගේ නමින් දාගෙන තියනවා කියලා මුකුත් නෑ. ඔක්කොම තියෙන්නේ හෙන්චයිලගේ නම් වලින්. ඕක සියල්ල දන්න රහසක්. මුළු ලෝකෙම පුටින්ගේ වස්තුව තියෙන්නේ පුටින්ගේ නමින් නෙමෙයි. ජෝ බයිඩන් කෑග් ගහලා කියනවා මම සම්පාදක ගේනවා. පුටින්ගේ account එක බ්ලොක් කරනවා. රුසියාවට ප්‍රධාන ආදායම් මාර්ගය ගෙන්නේ ගෑස් සහ තෙල්. නවත්තන්න පුළුවන් නම් ඒක. නෑ නවත්තන්න ඇයි දන්නවද? තෙල් වැඩි වෙනවා හොගාලා. තෙල් මිල වැඩි වෙන්න වාසි කාටද? පුටින්ට. අනිත් එක තව ජෝක් එකක්. ස්විෆ්ට් account වලින් අයින් කරලා රුසියාව. හරියට රුසියාව ඇතුලේ account එක තියාගෙන ඉන්නවා වගේ. ඒගොල්ලන්ගේ account තියෙන වෙන රටවල් වල. බොරුව මම ඔයගලන්ට පෙන්වන්න දන්නේ බොරුව මේ මුන් කරන බොරුව. හැබැයි ඒක සිද්ධ වෙන්න ඕනේ. මම කතා කරන්නේ මොකද දන්නවද? ගොග්ගේ ස්පිරිට් එක බලයට ආව නිසා, පාලනයට ආපු නිසා කාටවත් කිසි කෙනෙකුට ඒකට විරුද්ධව ක්‍රියා කරන්න බෑ. ආත්මික තලයේ බලය අධිපතිය වෙලා තියෙන්නේ ගොග්. ඊළඟ පදේ දාන්න කොකට? තුන්වෙනි පදේ. ස්වාමි වූ දෙවියන් වහන්සේ මෙසේ කියන සේකයි කියාපන්න. බලව රොෂ්හිද මෙෂෙක්හිද තුබල්හිද අධිපතියා වන ගොග් මම නුඹට විරුද්ධෙමි. චුට්ටක් ඉන්න. මට දැන් දෙවෙනස කියපු දෙයක් තියෙනවා මේ දැන්. ඔයා දන්නවද ගොග් ඇයි යුදෙවන්ට විරුද්ධ කියලා? එසේකියල් යුදෙවෙක්. දෙනස කියනවා කතා කරලා කියන අනාගත වාක්‍ය කියලා කියන මම නුඹට විරුද්ධයි. ඒතර ගොග්ට විරුද්ධ වෙන එකම කෙනා කවුද? ඇමරිකාව නෙමෙයි, යුරෝපය නෙමෙයි. ඊශ්‍රායල. යුදෙව්වෝ. ඒක තමයි යුදෙව්වොත් එක්ක හැප්පෙන්නේ. එයාට තව කට්ටියක් ඉන්න බව අමතක වෙලා තියෙනවා. හැබැයි ඒකටත් විරුද්ධ වෙනවා. ඒ තමයි ක්‍රිස්තියානි අය. ඒක නම් උඩින්ම ගියා. අඩි 10ක් විතර උඩින් ගිහලා තියෙනවා.
ගොග් ඇයි යුදෙව්වන්ට විරුද්ධයි? ඔහුට විරුද්ධව ඉන්න එකම බලවේගය නැත්නම් එකම කණ්ඩායම යුදෙව්වන් සහ ක්‍රිස්තියානියයි. ක්‍රිස්තියානි කොහම මට ඒක අර්ථකථනය සිද්ධ කරන්න සිද්ධ වෙනවා ගොඩක්. ඒක නිසා මම නවත්තනවා. අර රෙම්නන්ට් එක කියලා කියන්නේ. අන්න ඒ අය. ඊශ්‍රායලය ගැන යාඥා කරන, ඊශ්‍රායලය උදෙසා යුදෙව්වන් උදෙසා යාඥා කරන, දෙවියන් වහන්සේගේ කාරණාවල් ගැන උනන්දු වෙන අන්න ඒ අයට ගොග් විරුද්ධයි. මොකද ඒ අය ගොග්ට විරුද්ධ නිසා. හරි. පැහැදිලිව කියලා බලන්න. දෙපාරක් තුන් පාරක් කියනවනේ මම නුඹට විරුද්ධයි, මම නුඹට විරුද්ධයි, මම නුඹට විරුද්ධයි කියලා කියනවනේ දෙවියන් වහන්සේ. ඊළඟ පදේ කියන්නේ මම නුඹ පස්සට හරවා නුඹේ හකුවල කොකු දමා නුඹ සහ නුඹේ මුළු සේනාව අසොන්ද අසුරුවන්ද ඇතුළුව පිටතට ගෙනෙන්නෙමි. ඔවුන් සියල්ලෝම අලංකාර වස්ත්‍ර ඇඳගෙන පලිස්ද කුඩා පලිස්ද ඇති මහත් සමූහයක්ව සියල්ලෝම කඩු පාවිච්චි කරන්නෝව සිටිති. චුට්ටක් මට පේනවනේ එක තැනක් තියෙනවා. නුඹ ඔවුන්ගේ නායකයා වෙන්න කියලා තැනක් තියෙනවා. ඒ පද විතරක් කියව නැත්නම් ඔක්කොම කියවන්න ඕනේ නැහැ. people gather the nation අටද මොකක්ද තියෙනටේ? අන්න හරි. ඔව් ඒ කියවන්න. බොහෝ දවස් ගිය පසු කියන්නේ අන්තිම කාලේදී අවසාන කාලේදී. right. නුඹ ප්‍රධානකමට පත් වී කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදු වලදී එනවා ඇත. චුට්ටක් එන්න. මේක මේ අනාගත වාක්‍යයක්. එසේකියල්ගේ කාලේ සිද්ධ වෙන එකක් නෙමෙයි. බොහෝ කලකට පසු අන්තිම කාලේදී එතනදි තමයි නුඹ ප්‍රධානකමට එන්නේ. මෙච්චර කල් ගොග් ප්‍රධාන වෙලා හිටියේ නෑ. අන්තිම කාලේදී නුඹ ප්‍රධානකමට එනවා. ඇවිල්ලා මොකද වෙන්නේ? කඩුවෙන් මිදී තිබෙන දේශය. ඒ කියන්නේ ඊශ්‍රායලයට. හරි. බොහෝ ජනයන් අතරින් සෙනග ඇවිල්ලා ඊශ්‍රායලයට රැස් කරපු. අන්න ඒ කාලේදී මොකද වෙන්නේ? නුඹ ප්‍රධානකමට එන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ පදේ. එහි වැසියෝ බොහෝ ජනයන් අතරින් ඊශ්‍රායල් කඳු වලට රැස් කරනු ලැබුවෝය. කොහටද ඊශ්‍රායල්? ඊශ්‍රායල් අර ඉස්සලම දාපු මෙසේජ් එකේ රුසියාව මොකද්ද කියන්නේ? සෙටල්මන්ට්ස් ගැන. ගෝලාන් කියන්නේ මොකද්ද? කඳු වැටිය. ගෝලාන් කඳු වැටියේ සෙටල්මන්ට්ස් වලට තමයි ගොග් විරුද්ධ. කඳු වලට රැස් කරනු ලැබුවා. ඇයි දන්නවද? වෙන රටවල ඉන්න යුදෙව්වෝ ඊශ්‍රායලයට ආව මේගොල්ලන්ට ගෙවල් හදලා දෙන්න ඕනේ. ඒ ගෙවල් හදන්නේ දැන් කොහෙද දන්නවද? ගෝලාන් කඳු වැටියේ. පාළුවක්ව තිබුණා ජනන අතරින් ගෙල්ලා මේවා කරා. ඊට පස්සේ හරි කමන්නේ. අපි ඔය දේවල් කියවගෙන මම ඉල්ලන ඔයගොල්ලන්ගේ මේ ඔක්කොම ටික කියවන්න. මේ ඔක්කොම ටික කියවන්න. එසිකියල් යුද්ධ ගැන මීට අවුරුදු 8කට ඉස්සලා කරපු වීඩියෝ එකක් තියෙනවා YouTube එකේ මම කරපු. 2013 කරපු එකක්. ආපහු බලන්න. ලෑස්ති වෙන්න. දෙවියන් වහන්සේ ඕගොල්ලන්ව ලෑස්ති කරේ මේකට. දෙවියන් වහන්සේ මෙච්චර කල් ඕගොල්ලන්ව සූදානම් කරේ මේකට. ඇයි දන්නවද? මේ ආක්‍රමණය සිද්ධ වෙන වෙලාවේ අර භූමිකම්ප කිවි පදේද භූමිකම්පාව ගැන තියෙනවා 18 19 20 කියවන්න. මක් නිසාද මාගේ කෝපයෙන්ද මාගේ උදහස් ගින්නෙන්ද මෙසේ කියමි. සැබවින් මේ කාලයේදී ඊශ්‍රායල් රටෙහි මහත් කම්පාවක් වන්නේය. කම්පාවක් නෙමෙයි earthquake භූමිකම්පාවක්. භූමිකම්පාවක් සිදු වෙනවා ඊශ්‍රායලයේ. මොන වෙලාවේද? ඒ දවසේදී ඒ කිව්වේ ඒක ඉස්සලා පදේ කියවතු ගන්නට තේරෙයි හමුදාව ඇතුල් වෙනවා ඊශ්‍රායලයට. දෙවියන් වහන්සේ යම් කිසි විදිහක විනාශයක් වෙන්න ඉඩ හරිනවා ඊශ්‍රායලයේ. ඔගොල්ලෝ දන්නවද දන්නේ නැහැ ඊශ්‍රායලය මේ වෙනකොට සම්පූර්ණ ඒගොල්ලන්ගේ ආරක්ෂාවට යැපෙන්නේ අයන් ඩෝම් එකේ. ඒගොල්ලන්ගේ තියෙන අයන් ඩෝම් එක. ඔගොල්ලෝ දැක්ක අර හෙස්බුල්ලා නෙමෙයි මේ හමාස් ගහපු වෙලාවේ රොකට්ස් එනකොට මෙහෙන් ගහපු ගමන් තප්පර 10න් මෙහෙන් රොකට් එක විනාශ කරනවා. බලන්නවද?
රුසියාව ඒක නිසාම අලුත් මිසයිල් එකක් හැදුවා. අලුතෙන් මිසයිල් එකක් හැදුවා. හයිපර්සොනික් මිසයිල්. ඒ මිසයිල් එකේ වේගය හිතා ගන්න බෑ. තප්පර 2න් 3න් ටාගට් එකට ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ අයන් ඩෝම් එක හිතනකොට වැදිලා ඉවරයි. ඒක නිසා පුටින් මොකද කරේ? පුටින් මොකද කරේ? හයිපර්සොනික් මිසයිල් බැටරිස් කියන්නේ තප්පරයකට මිසයිල් 10ක් විතර යන ස්පීඩ් එකේ. එක තප්පරයකට මිසයිල් 10ක් විතර නිකුත් වෙන බැටරිස් කියලා ඒවට කියන්නේ. ඒවා 6ක් සිරියාවට ගෙනාවා. ඊයේ රුසියානු හමුදාව ඊශ්‍රායලයේ ගෝලන් කදු වැටිය අයිනට ආවා. ඒගොල්ලෝ ඉස්සෙල්ලම විනාශ කරන්නේ අයන් ඩෝම් එක. අයන් ඩෝම් එක විනාශ වුණාට පස්සේ ඊශ්‍රායලයට බෑකප් ප්ලෑන්ස් දෙකක් තියෙනවා. ඒගොල්ලෝ එළියට දැම්මේ නැහැ ලේසර් සිස්ටම් එකක්. ඒ ලේසර් සිස්ටම් ඔක්කොම මෙහෙම කරනකොට විනාශ වෙනවා. මොකද මේ අනාවැකියට අනුව ඊශ්‍රායලය ආක්‍රමණය කරන හමුදාව එන්නේ කුණාටුවක් වගේ. කුණාටුවක් වගේ. වලාකුලක් වගේ. ෂණයකින් එකපාරට එන්නේ. ඒ එන්නේ මොකටද? ඊශ්‍රායලට හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. ඊශ්‍රායල් හමුදාව එහෙම් පිටින්ම විනාශ වෙන්න යනවා. අයන් ඩෝම් එක විනාශයි. ඊශ්‍රායල් හමුදාව එහෙම් පිටින්ම විනාශයි. ඊශ්‍රායලට යුදෙව්වන්ට තියෙන එකම බලාපොරොත්තුව දැන් දෙවියන් වහන්සේ. ඒකට හේතුවක් තියෙනවා. වර්තමානයේ උතුරු ඊශ්‍රායලයේ ඉන්න යුදෙව්වෝ දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒතිස්ලා. ඒගොල්ලෝ කියනවා දෙවි කෙනෙක් නැහැ. ටෙල් අවීව් තමයි සමලිංගිකයන්ගේ හෙඩ්ක්වෝටර්ස් එක. ඇයි දෙවියන් වහන්සේ නැහැ? ඒ නිසා දෙවියන් වහන්සේ කියනවා මම දෙවියන් වහන්සේ බව ඒ අය දැනගන්න යනවා. ඒ අය දැනගන්න යනවා. ඒ විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ කියනවා මම මේ දේ කරන හේතුව. හරි. මේ දේ කරන හේතුව දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මම සුද්ධව සිටින බව සියලු ජාතීන් දැනගන්නා පිණිස. නෑ 16 නුඹ දේශය වසා ගැනීමට වලාකුලක් මෙන් මාගේ සෙනග වූ ඊශ්‍රායල්ට විරුද්ධව නැගී එනවා ඇත. එය මතු දවස්වලදී සිදුවන්නේය. last days වල අවසාන කාලේ right. එම්බාගොග් උදට අහගන්න මේක. මා ශුද්ධ බව නුඹ කරන කොටගෙන ජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳින ගන්න පිණිස මම නුඹ මාගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි. වාව්! අන්න ඒකයි දෙවියන් වහන්සේ හක්කට කොක්කක් දාලා ගොග්ව ඇදගෙන එන හේතුව තමයි කියනවා එම්බාගොග් නුඹ කරන කොටගෙන මම ශුද්ධ බව ජාතීන් දැනගන්ට යනවා. අද දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්න බවවත් ජාතීන් පිළිගන්ට කැමති නැහැ. ජාතීන් දෙවියන් වහන්සේට අපහාස කරනවා. ජාතීන් දෙවියන් වහන්සේගේ සෙනගට සමච්චල් කරනවා. සමහර දෙවියන් වහන්සේගේ සෙනග සමච්චල් කරගන්නවා. ඇයි දන්නවද? ඒගොල්ලන්ගේ හැසිරීම තුලින්. හැබැයි දෙවියන් වහන්සේ කියනවා මොකක්ද දන්නවද? මම බලවත් බව කිව්වේ නැහැ. මම උසස් බව කියලා කිව්වේ නැහැ. කිව්වේ මොකද දන්නවද? මම සුද්ධ බව. දෙවියන් වහන්සේ සුද්ධ බව ජාතියක් දැනගන්ට නම් කා හරහාද දැනගන්න ඕනේ? උන්වහන්සේගේ සෙනග හරහා. එහෙමනම් ඒ සෙනග බලවත් නම් සෙනග කියයි ඒ දෙවියන් වහන්සේ බලවත් කියලා. ඒ සෙනග වෙන දෙයක් නම් ඒ දේ කියයි. හැබැයි ඒ සෙනග සුද්ධ නම් මොකද කියන්නේ ජාති? ශුද්ධයි. අන්න ඒක නිසා තමයි ශුද්ධකම ඇති කරන්න දෙවියන් වහන්සේ මෙච්චර කල් ක්‍රියා කරේ. මොකද උන්වහන්සේ ශුද්ධ බව ජාතීන් දැනගන්ට යනවා. ඔය ශුද්ධකමට සාක්ෂියක් නිසා. දැන් අද කාලේ ශුද්ධකම සභාව ඇතුලේ වැරදි ඉගැන්වීමක් වෙලා. දන්නවද ඒක?
ඩිලන්ත රෝන් ට්‍රැක් එකේ ගිහිල්ලා ඩිලන්තගේ ඩොක්ට්‍රින් අවුට් ගිහිල්ලා ඇයි සුද්ධකම ගැන විතරයි කතා කරන්නේ. අපි වගේ පාටි දාන්නේ අපි වගේ ඩබල් ගේම් ගහන්නේ අපි වගේ හොරකම් කරන්නේ හොර බිල් දාලා සල්ලි ගන්නෑ. ඒක නිසා ඩිලන්ත සුද්ධකම ගැන කතා කරනවා. ඒක නිසා ඩිලන්ත ඩොක්ට්‍රින් වැරදි. මගේ මෙසේජ් ඩිලන්තගේ මෙසේජ් අහන්න එපා. රෝන් ස්පිරිට්. ඇයි සුද්ධකම ගැන කතා කරනවා. එහෙම හාල් පාරුව ටිකක් කියද්දී දෙවියන් වහන්සේ සෙනග මහ විශාල සංඛ්‍යාවක් අපිත් එක්ක එකතු කරනවා. ආමෙන්. අයි දන්නවද හේතුව? සුද්ධකම නොමැතිව දෙවියන් වහන්සේව දකින්න බෑ. අද සභාව සුද්ධකමට ආස නැහැ. සුද්ධකම ගැන කතා කරනවා. සුද්ධකම ගැන අධ්‍යයනය කරනවා. සුද්ධකම ගැන උගන්වනවා. ඉන්න කැමති නැහැ. එහෙම කට්ටියක් යේසුස් වහන්සේ ඉන්න කාලෙත් හිටියා. දන්නවද? යසාය 33 එක පදයක් කියලා අපි නවත්තමු. යසාය 33 මේක ඊයේත් ගත්තා. 33:14. සියොන්හි පෞකාරයෝ බය වෙති. අබක්තීන්ට වෙවුලුම හදිස්සියෙන් අල්ලා තිබේ. අබක්තීන් නෙමෙයි. ඉංග්‍රීසි බයිබලේ බලන්න. හිපොක්‍රිට්ස්. වංචාකාරයෝ. වංචාකාරයන්ගේ ස්වභාවය තියෙනවා ඊළඟ පදේ. ඊළඟ පදේ 15 කියවන්න. ධර්මිෂ්ඨකමෙන් හැසිරෙන්නා වූ අවංකකමින් කතා කරන්නා වූ බලහත්කාරකමේ ප්‍රයෝජනය එපා කරන්නා වූ අල්ලසක් නාල්ලා අත් අහකට ගන්නා වූ මිනි මැරීම ගැන නෑසෙන ලෙස කන් වසා ගන්නා වූ නපුර නොදකින්ට ඇස් පියා ගන්නා වූ තැනැත්තාම තමයි ඉතුරු ටික වෙන්නේ කියලා කියමු පස්සේ. මට පෙන්වන්න මෙන්න මේකයි. ධර්මිෂ්ඨකමින් හැසිරෙනවා. ඒ කියන්නේ walks righteously. walks කියන්නේ අපේ ගමනේ අපි යන එදිනෙදා ජීවිතේ අපි එදිනෙදා ජීවිතේ ධර්මිෂ්ඨව හැසිරෙනවා. ධර්මිෂ්ඨකම ගැන කතා කරනවා නෙමෙයි, ධර්මිෂ්ඨකම ගැන යාඥා කරනවා නෙමෙයි, ධර්මිෂ්ඨකම ගැන අධ්‍යයනය කරනවා නෙමෙයි, ධර්මිෂ්ඨකම ගැන ඩිග්‍රී ගහනවා නෙමෙයි, ඩිප්ලෝමා දෙනවා නෙමෙයි, ධර්මිෂ්ඨකම හැසිරෙනවා. කවද්ද? එදිනෙදා ජීවිතේ. ඊරිදා සෙනසුරාදා නෙමෙයි. එදිනෙදා ජීවිතේ. එදිනෙදා ජීවිතේ. හැසිරෙනවා. ඒ විතරක් නෙමෙයි, අවංක කමින් කතා කරනවා. ඒ මොකද්ද? ඒ මොකද්ද? මම ඔයගලන්ට කියනවා මේක ඊයේත් කතා කරා. අවංක කමින් කතා කිරීම තමයි අද සභාවේ නැත්තේ. අවංක කමින් කතා කරනවා කියන්නේ මොකද්ද? මගේ ඇතුලේ හදවතේ මම හිතන දේ ඒ සැටියෙන් මම කියනවා. කතා කරනකොට මම කියන්නේ මගේ හිතේ තියෙන දේ. මම හිතේ එකක් තියාගෙන ඒක වහගෙන තව එකක් උඩින් පෙන්වන්නේ නැහැ. එහෙම කරන කට්ටිය තමයි හිපොක්‍රිට්ස්. ඒ වගේම තියෙනවා බලහත්කාරයෙන් ප්‍රයෝජනය ගන්න අය. ඒ කියන්නේ අල්ලසක් නාලන අය. මිනි මැරීම් ගැන. ඔයගොල්ලෝ දන්නවා මිනි මැරීම් කියන්නේ මොකද්ද කියලා? යේසුස් වහන්සේ මිනි මැරීම් කියලා කිව්වේ මොකද්ද? මතෙව් 5, මතෙව් 6, මතෙව් 7 මිනි මැරීම් ගැන. මොකද්ද කිව්වේ? දැන් ඔයගොල්ලෝ ගැඹුරු දේවල් අධ්‍යයනය කරනවා වගේම දෙවියන් වහන්සේගේ මූලික කාරණාත් ඔළුවේ තියා ගන්න ඕනේ. යේසුස් වහන්සේ කිව්වා තමන්ගේ සහෝදරයාට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම නැත්නම් කතා කිරීම ඒ සහෝදරයා ගැන මොනා හරි දෙයක් වැරදි විදිහට එයා ගැන කේන්ති ගැනීම මරුවා හා සමානයි. එතකොට තව කෙනෙක් විනාශ කරන්න සභාවේ කුමන්ත්‍රණය කරන එක අද සභාව ඇතුලේ උපරිමයටම තියෙනවා. ඇයි දන්නවද? දේශපාලනය නිසා. තානාන්තර ලබා ගන්නව නිසා. අරයව කපල කොහොම හරි මම එන්න ඕනේ එතනට. ආවලා වැඩක් නැහැ සභාවේ. බොරු කරන්නේ. කිසි කරන වැඩක් නැහැ. පාසට ගිහිල්ලා ගොට්ට අල්ලනවා. මේ අපේ සභාවේ වෙච්ච දේවල් පිට සභාවලින් අපේ සභාවේ වෙච්ච දේවල්. ඒ නිසා යාව කපලා අයින් කරන්න ඕනේ. ඒගොල්ලන්ව කපලා අයින් කරන්න ඕනේ.
එනිසා කුමන්ත්‍රණය කරනවා. කාට විරුද්ධද? සහෝදරයට විරුද්ධව. මේක කියනවා මිනි මැරීම ගැන නෑසන ලෙස කන් වහගන්නවා. ඒ වගේ දේවල් ඇහෙනකොට හරිනම් ධර්මිෂ්ඨ කන් වහගන්න ඕනේ. නෑ නෑ මට නෑ. එහෙම කන් වහගන්න නෑ. තව කාට දෙනවා. හා ඇත්තද? හානි දන්නේ නෑනේ. හෝ නපුර නොදකින්න පිණිස ඇස් වහගත්තා වය. ඒක නෙමෙයි නපුර දකින්න පෙරම් පුරනවා චර්ච් එක ඇතුලේ. අරෝ විනාශ වෙන දවසට තමයි පාටියක් දාන්නේ. චර්ච් එක ඇතුලේ. චර්ච් එක ඇතුලේ. මම කතා කරන්නේ අවුරුදු 20ක අත්දැකීම් එක්ක. මම මෙතනට උඩින් පාත් දුන්නේ නැහැ. දෙවිනාසේ මාව අරන් ගියා ලංකාවේ අස්සක් මුල්ලක් නැර. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම සභාවන් ගොඩකට මම ගිහිල්ලා තිනවා. මම දන්නවා. ඒ අතර රත්තරන් පාස්ටර්ස්ලා ඉන්නවා. රත්තරන් දේවදාසයෝ ඉන්නවා. මම දන්නවා. ඒ වගේම එකිනෙකා හැන්න කොට ගන්න. එකිනෙකාගේ බෙල්ල මිරික ගන්න. අනිත් එක්කෙනා විනාශ වෙනකම් අනිත් එක්කෙනාගේ චර්ච් එක කැඩෙනකම් අනිත් එක්කෙනා මිස්ටේක් එකක් කරනකම් බලන් ඉන්නවා ඒ සෙනග ඇදලා ගන්න. සහෝදරයෙක් වැරද්දක් කරනකොට සහෝදරයට කතා කරලා ඔයා යන්නේ වැරදි මාර්ගයක ඔයා කරන්නේ වැරද්දක් කියලා කතා කරලා කියන්නේ නැතුව වටේ ඉන්නට කෝල් කර කර කියනවා අපෝ චර්ච් එකේ ඉන්න එපා. වැරදි ස්පිරිට් එකක්, රොං ස්පිරිට් එකක්. එන්න එළියට. එන්න මගේ චර්ච් එකට. මම කතා කරන්නේ ඇත්ත. මෙච්චර කල් මම ඕවා කතා කරේ නැහැ. හැබැයි දැන් කතා කරනයි දන්නවද? කාලේ නැහැ. මම මේ කතා කරන්නේ චෝදනා කරන්නේ නෙමෙයි. මම කියන්නේ හැරෙන්න. තමන්ගේ මාර්ග වලින් හැරෙන්න. මොකද යේසුස් වහන්සේගේ ඊම ළඟයි. උන්වහන්සේ ඉස්සරහ හිට ගන්න ලෑස්ති වෙන්න. උන්වහන්සේ ඉස්සරහ හිට ගන්න පුළුවන් වෙන්නේ නිදොස් අයට විතරයි. සිතින් පිරිසිදු ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ඔව්හු දෙවියන් වහන්සේව දකින්නෝය. ඔය අවංක වෙන්න පිරිසිදු වෙන්න ඩබල් ගේම් ගහන්න එපා. ඔයා දන්නවද මගේ චර්ච් මේ චර්ච් එක ඇතුලේ ඩබල් ගේම් යනවා මම දන්නවා. හැබැයි මට ප්‍රශ්නයක් නැහැ. මේ කතාවල් මම කියලා ඉවරයි. මම ඒ ලෙවල් නිදහස්. මේක මගේ චර්ච් එක නෙමෙයි. ඒ නිසා මම බය නැහැ. සමහර අය කියනවා මම යන්නේ ඩිලන්තගේ චර්ච්. අනේ එහෙම කියන්න එපා. එහෙම කියන්නේ මේක මගේ චර්ච් එක නෙමෙයි. මට අයිති නෑ. මේක අයිති යේසුස් වහන්සේට. මේක ඉස්සරහට අරන් යන්නේ යේසුස් වහන්සේ. මේකට සෙනග එකතු කරන්නේ යේසුස් වහන්සේ. මේකෙන් සෙනග අයින් කරන්නේ යේසුස් වහන්සේ. මම නෙමෙයි. මම කරන්නේ එක දෙයයි. උන්වහන්සේ කියන දේ කියනවා. එච්චරයි. එනිසා හැරෙන්න. මම ඔයගොල්ලන්ගේ බැගෑපත් වෙලා මම ඉන්ටර්නෙට් එකෙන් බලන අයට බැගෑපත්ව කියනවා නේ මම වැඩක් නෙමෙයි. මම තමයි මේ කරන කාර්ය කරන්න නුසුදුසුම කෙනා. මට කිසිම සුදුසුකමක් නැහැ. හැබැයි උන්වහන්සේ මට කියන දේ මං කියනවා. මම බැගෑපත්ව ඉල්ලනවා. හැරෙන්න. උන්වහන්සේ ළඟට හැරෙන්න. ඔයාගේ සිත පිරිසිදු කරගන්න. ඇතුළ පිරිසිදු කරගන්න. අවංකව දෙවියන් වහන්සේ ඉස්සරහ හිට ගන්න ලෑස්ති වෙන්න. මොකද උන්වහන්සේගේ ඊම ළඟයි. ගොඩක් අය හිතන් ඉන්නවා මම යේසුස් වහන්සේ ළඟට යනවා. යේසුස් වහන්සේ එනකොට හොඳයි මට යන්න පුළුවන් කියලා. ගොඩක් අය රැවටෙලා ඉන්නේ. ගොඩක් අය ඩිසපොයින්ට් වෙන්න යනවා. ඔයා දන්නවද ගොඩක් අය විලාප දෙන්න යනවා රැප්චර් එක දවසේ. ඉතුරු වෙලා. ඔයා දන්නවද මතෙව් 7 යේසුස් වහන්සේ කතා කරලා කියනවා මට ස්වාමීනි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යට ඇතුල් වෙන්නේ නැහැ. ඒතර උන්වහන්සේ කියනවා ඒ දවසේදී බොහෝ දෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි අපි ඔබ වහන්සේගේ නාමයෙන් යක්කු එළෙව්වනේ. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් යක්කු එළවපු කට්ටිය. එයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ නාමයෙන් අනාගත වාක්‍ය කිව්වනේ. ඒ අය හිතන් හිටියා ඒව කරන නිසා ඒගොල්ලෝ ස්වර්ගයට යයි කියලා. ඒකයි. ඒගොල්ලෝ හිතන් හිටියා ඒගොල්ලෝ ඉන්නේ හරි තැන කියලා.
ඒගොල්ලෝ කියන ස්වාමීනි මං කරන්නේ මේ දේ, මං වාගේ ඉස්සර මේ දේ කරන්නේ, මේවා කරන්නේ. උන්වහන්සේ කියන්නේ මොකද්ද? අධර්මිෂ්ඨකම් කරන්නේ. මගෙන් අහක්කො ඵලයන්. මම කිසිදා නුඹව හඳුනගෙන හිටියේ නෑ. ගිනිවිලේ. යේසුස් වහන්සේගේ නාමයෙන් යක්කු එළවපු අය ගිනිවිලට යනවා. ඔයා මුළු ක්‍රිස්තියාන්ඩම් එකේ නැත්නම් ක්‍රිස්තියානි සමාජයේ තියෙන හැමදේම කළත් ඔයා උදේ යාඥා කරයි, රෑ යාඥා කරයි, निराහාරව යාඥා කරයි, ඔයා බයිබලේ කියවයි, බයිබලේ උගන්වයි, බයිබලේ මන්දන්න මොනව කරයි, ඒ මොන දේ කළත් වැඩක් නැහැ. රෝම 8:29යි රෝම 12:1-2 කළේ නැත්තම්. ගෙදර ගිහලා බලන්න මොකක්ද දෙක තියෙන්නේ කියලා. රෝම 8:29යි රෝම 12:1-2 කරේ නැත්තම් අනිත් මොනව කළත් වැඩක් නැහැ. මොනව කළත් වැඩක් නැහැ. දෙවියන් වහන්සේට ඕනේ මොකක්ද දන්නවද? මෙන්න මේ අය ධර්මිෂ්ඨකමෙන් හැසිරෙන එදිනෙදා ජීවිතේ අවංකකමින් කතා කරන හිතේ එකයි කටේ එකයි නෑ, එකයි අවංකයි. මෙන්න මේ ටික කරන අය ඇස්පියා ගන්නා වූ තැන තාම අන්න ඒ කෙනාම මොකද වෙන්නේ ඊළඟ පදේ? උසස් ස්ථානවල වාසය කරන්නේය. ඔහුගේ රක්ෂස්ථානය පර්වත බලකොටුය. ඔහුට කෑම දෙනු ලබන්නේය. ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත. වතුර කෑම ඕනේ මේ කාලේ, මේ ලෝකේ. එයාට හිඟයක් වෙන්නේ නැහැ. අර ඉස්සලා ලිස්ට් එකේ තියෙන දේ කරන කෙනාට. ඒ වගේ විතර නෙමෙයි. ඔහුගේ රක්ෂස්ථානය මොකද්ද? යේසුස් වහන්සේ. බලකොටුවයි පර්වතයයි යේසුස් වහන්සේ. ඒ ඔක්කොටම වඩා එයා වාසය කරන්නේ කොහෙද? උසස් ස්ථානවල. ඒ කියන්නේ කොහෙද? ස්වර්ගික ස්ථානවල. ආමේන්. ඒ විතරක් නෙමෙයි ඊළඟ පදේ මුල් කැලේ විතරක් කියවන්න. ස්වකීය ශෝභනකමින් යුක්ත වූ රජ්ජුරුවන් නුඹේ ඇසින් දකින්නේය. ස්වකීය අලංකාරයෙන් යුක්ත වූ රජ්ජුරුවන් ඔයාගේ ඇස් දෙකෙන් දකින්න යනවා. ඒකයි මං කිව්වේ ආරම්භෙදිම මෙච්චර කාලයක් ඔයා ආත්මෙන් දැක්කා. ඇස් දෙකෙන් දකින්න ලෑස්ති වෙන්න. මොකද ඒ දවස ළඟයි. උන්වහන්සේ ඉදිරියේ හිට ගන්න පුළුවන් කාටද? උන්වහන්සේගේ අභිමුඛයේ හිට ගන්න පුළුවන් කාටද? දෙවියන් වහන්සේගේ ස්වභාවය, දේව රාජ්‍ය හිත ඇතුලේ, තමන්ගේ ඇතුළාන්තේ ගොඩනගා ගන්න කෙනාට විතරයි. තමකම නසා දමලා තමන්ගේ මුළු ජීවිතය යේසුස් වහන්සේට යටත් කරපු අයට විතරයි. ඒ නිසා දෙසිතක් ඇතුව ඉන්න එපා. එලියා කතා කරලා කිව්වා ඊශ්‍රායල් සෙනගට කල්පනා දෙකක් අතර මැදි වෙලා ජීවත් වෙන්න එපා. එලියා කිව්වේ ඒකයි. මොකද ඊශ්‍රායල් සෙනග එහෙම හිටියා. අද සභාව ඉන්නේ කල්පනා දෙකක් අතර. බාල්ව අතහරින්න, ලෝකය අතහරින්න, ලෝක ක්‍රමයෙන් මිදෙන්න දෙවියන් වහන්සේ ළඟට එන්න. මොකද එහෙම කරන කෙනාට කෑම හිඟයක් වෙන්නේ නැහැ. කිසි දෙයක් හිඟ වෙන්නේ නැහැ. උන්වහන්සේ කිව්වේ ඒකයි. දේව රාජ්‍ය හොයන්න. දේව රාජ්‍ය හොයන්න. රාජ්‍ය තියෙන්නේ කොහෙද? ඔයා තුල හොයන්න කියලා කිව්වේ දන්නවද? ඒ රාජ්‍ය ඔයා තුල ඇති කරගන්න එකට මුල් තැන දෙන්න. ඒක ඔයාගේ ජීවිතයේ මූලික දේ කරගන්න. අන්න එතකොට අන් සියල්ල නුඹට දෙනු ලැබේ. ඒක විශ්වාස කරන්න. දෙනවා කියපු දේ හොයාගෙන පස්සෙන් යන්න එපා. දේව රාජ්‍ය ගොඩනගා ගන්න. ඔයාගේ ආලෝකය විහිදෙන සලස්වන්න. ආත්මික තලයේ ඔයාගේ ආලෝකය විදිනකොට මිනිස්සු ඔයා ළඟට එන්න යනවා. දෙවියන් වහන්සේ ඔයා ළඟට මිනිස්සු ලං කරන්න යනවා. ඔයා දන්නවද සභාව ආරම්භ වුණේ කොහොමද? සභාව ආරම්භ වෙච්ච දවසේ සුද්ධාත්මනසේ වැගරුණාම මොකද වුණේ? පේතුරුස් ගිහිලා දේශනා කරා. දේශනාව අහගෙන හිටපු අය මොකද කරේ? ප්‍රතිචාර දැක්ුවේ කොහොමද? ඒ අය ඇවිල්ලා කිව්වා පේතුරුස් ළඟට, යොහාන් ළඟට, සෙනග ළඟට ඇවිල්ලා සහෝදරයනි අපි මොකද්ද කරන්න ඕනේ? සභාව ආරම්භ වුණේ එතන. සභාව අවසන් වෙන්නේ අනිත් එතනමයි. මේ අන්තිම කාලේ දෙවියන් වහන්සේ හොලවන්න යනවා. මහා භූමිකම්පාවක්, ජල ගංගා, සුනාමි, විශාල සංඛ්‍යාවක් එන්ට යනවා. මේ earthquake එකනකොට ඊශ්‍රායලය ආක්‍රමණය කරන ලාවේ මුළු ලෝකෙම හෙලවෙන්න යනවා. මුළු ලෝකෙම හෙලවෙන වෙලාවේ සුනාමි විශාල ප්‍රමාණයක් ලෝකෙ බොහෝ තැන්වලට එන්න යනවා. මේකේ තියෙනවා එක. මම කිව්වේ කියවන්න ගෙදර ගිහිල්ලා. ඒ එන වෙලාවේ මුළු ලෝකෙම හෙලවෙනකොට ඒ මිනිස්සු ඔයා ළඟට එන්න එනවා. ඔයා ළඟට ඇවිල්ලා අහන්න යනවා මොකක්ද දන්නවද?
මම මොකද කරන්න ඕනේ? ඔයා එතකොට කලබල වෙන්න එපා. ඔයා එතකොට ඔළුව කහන්න එපා. මොකද කරන්න ඕනේ? යේසුස් වහන්සේගේ සුභාරංචියට දෙන්න. රාජ්‍ය සුභාරංචියට කියලා බෞතිස්ම කරන්න එයාව. ඔයා තමයි කරන්න ඕනේ. අනේ කාලේ තමයි ඉස්සරහට එන්නේ. ලෑස්ති වෙන්න. ලෑස්ති වෙන්න. මම එක්සයිටඩ්. මගේ ඇතුළ බුබුලු දානවා. මට වෙහෙස නැහැ. අය දන්නවද? දෙවියන් වහන්සේ මාව අරන් යනවා. මට හරි පුදුමයි. සුදත් කිව්වා වගේ රාජාලියන් වගේ. දුවන්ට යනවා. හැබැයි වෙහෙසටපත් වෙන්නේ නැහැ. අය දන්නවද ස්වාමීන් වහන්සේ අරගෙන යන නිසා. ශුද්ධාත්මයන් වහන්සේ ඔයාව අරගෙන යන්නේ. ඔයා හරියට රාජාලියෙක් වගේ පියාපත් විහිදවලා ශුද්ධාත්මයන් වහන්සේ කියන සුළඟට ඔයා පියාපත් විහිදනකොට සුළඟ ඔයාව අරන් යනවා. වෙහසක් නැහැ. සැහැල්ලු වෙන්න. මේ පොළවෙන් මිදෙන්න. සැහැල්ලු වෙන්න. යාඥා කරමු අපි.